නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුතවතාවසෝකෝ සාරිපුත්ත බිකුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බවතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉදිරියට සලසා ගත්තා වූ සදහැවර පින්වතුනි, අනුග්‍රහක බවතුන් මෙන්න මේ වගේ වාක්‍යයක් මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. පංචස්කන්ධයේ අනිත්‍යතාවය පහදා දෙන්න. නිවන මරණයෙන් පසුව නොවේ, මේ මොහොතේමයි. මේ භාවනාවක් අයුරින් පහදා දෙන්න. මේ ඉල්ලීම ඉටු කරන්නට ගැලපෙන පාඩයක් තමයි මම තෝරාගත්තේ. නැත්නම් මේ පාඩේ මීට පෙර භාවිතා කරලා ඇති, දේශනාවක් වශයෙන් කරලත් ඇති. තවත් බොහෝ අයත් කරලා ඇති. මෙහි එක වචනයක් මම සංශෝධනය කරනවා. පංචස්කන්ධය නම් අනිත්‍ය බලන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම පංචස්කන්ධය අනිත්‍යයි. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි බලන්න ඉගෙන ගන්න ඕන. මොකද මේ මම භාවිතා කරන පොතේ මීට එහා පැත්තේ සූත්‍රය ගත්තොත් එහෙම මේකේ තියෙන වචනයක් මම ඔබට කියන්නම්. සීලවතා සුසෝ කොට්ටිත බික්කුණා පංචුපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකතා තබ්බාර පංච උපාදානස්කන්ධා. මිනිසාට ජීවිතේ විඳින්න දීපු වාග්ය තමයි පංචස්කන්ධය. මිනිසා විඳවන්න ලෑස්ති කරගත් එක තමයි පංච උපාදානස්කන්ධය. දැන් ජීවිතය තුළ පංච උපාදානස්කන්ධය හදාගන්න එක දුකට මාර්ගයයි, උපාදානයෙන් මිදෙන එක බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයයි, ආර්ය මාර්ගයයි. මේ පදයට අදාළ තැනට අපි ඇවිත් ඉන්න වෙනවා. මේක තියෙනවා සුතවතා කෝපනායස්මා. මේ බික්කුණා කියන පදේ මම අයින් කරලා දානවා. ඒකට අකමනාපෙන් නෙමෙයි එදා භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කතා කළේ. මම දැන් කතා කරන්නේ මේ ගෞතම සසුන තුළ මිනිසත් බව ලබා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නැත්නම් මිනිස් වෙස්යෙන් ඉන්න ඕන කෙනෙක් ගෞතම සසුන තුළ නිවන් මඟ හොයනවා නම් ඒ අය සඳහා. මොකද මට ලැබෙන බොහෝ ඉල්ලීම් වල පවතින්නේ නිවන් මඟට උපදෙස් වෙන ධර්ම දේශනාවක් කියලා. මයිකට තාමත් ප්‍රියයි කැමති. මොකද මන් දෙයක් තථාගතයන් වහන්සේට මේ සසර ඇවිදින මඟ කියලා දෙන්න බණ කියන්න ඕනේ නෑ. ඒක මිනිස්සු කොහොමත් පව් වලින් පින් වලින් හදා ගන්නවා. තථාගතයන් වහන්සේගේ අනුශාසනාවම දුක නැති උතන සම්මාර්ගය සඳහා. ඒ අද වඩාත් මතු කොට අරගෙන සක්‍රිය කරන එක තමයි අපිට කරන්න ඕනේ. ඒක අක්‍රිය වෙනු ගානට යටපත් වෙලා තිබුණ එකක් නේ. ඒ නිසා මේ හැබැයි මතක තියාගන්න ඕනේ මෙතන මේ ඇඳුම කතාවක් නැති වුණාට මේ වෙනසක් තියෙනවා. සුතවන්ත වෙන්න වෙනවා. සුතවතා කියන එක සාමාන්‍යයෙන් තේරෙනව ඇත්තේ බහුසුත භාවය ඇති වූ නැත්නම් ධර්මය අසා තේරුම්ගත් කියන අර්ථය තමයි සුතවතා කියලා කියන්නේ. ඒ සුතවන්ත වෙලා ඉන්න වෙනවා එතනින් එහාට යන්න. ඒ සුතවන්ත වීමේදී මොනවද ලැබෙන්නේ? හොඳයි, මේකෙම තවත් තැනක පෙරළුවොත් එහෙම අසුතවා පුතුග්ජනෝ සුතවතා ආර්ය ශාවකෝ කියන පද දෙකෙන් මොනවද කියනවා ඇත්තේ? ඔබ අපි තවමත් පෘථග්ජනයි කියලා කතා කළාට ඔබ පෘථග්ජන වුණේ ඒ නිසා ඇයිද කියන්න දන්නේ නැහනේ. අල්පස්සුත හේවත් දැකීමෙන් මදකමක් ඇති පෘථග්ජනයාට තමන්ට උපදින්න ස්කන්ධ පංචකයක් කියන්න දන්නේ නැහැ. නමුත් ඒකට ආත්ම කොට ගැනීමේ සතර පුරුද්ද මුලාව තියාරමයි. පංචස්කන්ධය ආත්ම කොට අරගෙන කර්ම රැස් කරන්නා, කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වලට එකතු වෙන්නා අසුත පුතග්ජනයා. ඒ වරදයි සසර හදන්නේ, ඒ වරදයි දුක් ගෙනත් දෙන්නේ ජීවිතය කියලා තේරුම් ගත්ත පුද්ගලයෙකුට
එයින් මිදෙන්ට මේ දේ කළ යුතුයි කියන අවබෝධය ලැබීම තමයි මේ සුතවන්ත භාවය කියලා කියන්නේ. බණ ගොඩක් අහලා පාඩම් වෙච්ච එක නෙමෙයි සුතවන්ත. උඟක් දන්නවා කියන අර්ථය නෙමෙයි. මෙලව ඉපදී තමන් තුළ පවතිනා වූ පමාද විහාරීත්වය තමන්ට දුක් ගෙනත් දෙන බවත්. ලෝකේ දුක් නැහැ, පමාද විහාරත්වය දුක් ගෙනත් දෙනවා. ඒ හදාගත්ත දුක් වලින් ඉවත් වෙන්න අපමාද විහාරීත්වයේ භාවිතා කළ යුතු බවත් වටහීම සුතවන්ත බවයි. මේ සංයුත්ත නිකායේ කන්දක වග්ගයයි. කන්දක වග්ගය කියන්නේ ස්කන්ධ පහ ගැනම පහ තුලම දේශනා කරපුවා. එහෙනම් ඔබට මේ සුතවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මම අයන්නේ ඉඳලා කියන්න ඕන නෑ. අපි කෙටියෙන් ගනිමු. අපිට අපි පිළිබඳව බුදුන් වහන්සේ වදාළ දැක්ම නුවණින් දැක්ම තියෙන්න ඕන. එවිට මා සරල වචන වලින් කියන්නේ අපි මව්කුසින් බිහි ජීවිත ආසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් පෙනීම සම්මුතියක්. ඒ සම්මුතිය තුළ අපි කයනුත් වෙනස් වෙනවා, සිතින් මොහොතක් පාසා වෙනස් වෙනවා. සිතින් වෙනස් වෙන්න අපට ඇස කන නාසය දිවකය නම් වූ ආයතන හයක් දීලා තිනවා. මේවෙන් උපදින සිත් අනුව තමයි අපි වෙනස් වෙන්නේ. චක්කු විඥානය නැසෙනවා, සෝත විඥානය උපදිනවා. සෝත විඥානය නැසෙනවා, ගාන විඥානය උපදිනවා. චක්කු විඥානය තුලමත් නැවත නැවතත් ඉපදෙමින් නැසෙනවා. වඳුරෙක් එක අත්තක් අතහැරලා තව අත්තකට පනිනකොට මේ අත්ත අතහැරලා ඒ අත්තේ ඉන්නවා වගේ හැම වෙලාවෙම එක අත්තේ ඉන්නවා කියන අර්ථයෙන් පෙන්වන්නේ අපි ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ. අතීතයක් අපිට කතා කරන්න පුළුවන්, අනාගතයක් කතා කරනවා යන්න බෑ. මේ මොහොතේ අපතල සිදුවෙන දේ තමයි මේ තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියන අර්ථයෙන් පෙන්වන්නේ. මේ මොහොතේ අපිට සිදුවෙන දේ කුමක්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් අරමුණකට එකතු වෙන එක. සබ්බ සූත්‍රයේ පැහැදිලි කරන්නේ ප්‍රසාද හයත්, ගෝචර රූප හයත් සියල්ලයි කියන ලැබේ කියලානේ. ඇසත් රූපයත් කනත් ශබ්දයත්. ඒ සියල්ලෙන් එකකට එකතු වෙන එක අපි කරන්නේ. එතකොට ඒ එකතු වීමේදී අපි තව කරගත් වරදක් අපිට මේ එකතු වීම පංචස්කන්ධයක්ම පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නට හේතු වෙලා තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ ඉපදීම මැරීම කියන්නේ මව්කුසෙන් ඉපදී ජීවිතාවසානයේ මේ යාම නෙවෙයි. ඒකටත් අර්ථයක් තියෙනවා. ඒකට කියනවා කායස්ස බේදෝ පරම්මරණා. කය බිඳී සිදුවන මරණයෙන් පසු කියන එක. මම මුල් දේශනාවල කියලා තිබෙනවා කය බිඳී සිදුවන මරණයෙන් පසු කියලා විශේෂ වදනක් මේකට එකතු කරලා තිබෙන්නේ කය නොබිඳීත් සිදුවෙන මරණයක් තිබෙන නිසා කියලා. ඒක ස්කන්ධේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධ නැමැති සමූහය හටගන්න කල්හි, දිරණ කල්හි සහ මිය යන කල්හි. මොහොතක් පාසා සිදුවෙන එක. මෙන්න මේ මොහොතක් පාසා සිදුවෙන එක කොහෙන්ද වෙන්නේ, කොහොමද වෙන්නේ, මොකක්ද එකෙන් වෙන්නේ කියන කාරණය තේරෙන්න වෙනවා. එතකොට ඒක පංච උපාදානස්කන්ධය වෙන්නේ කොමටද? පංච උපාදානස්කන්ධා දුක්ඛා වෙන්නේ ඇයි? එහෙම නැත්නම් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස වෙන්නේ ඇයි? ඒක නොදන්නකම අසුතවන්ත භාවයයි. දන්නකම සුතවන්ත භාවයේ බවට පත් වෙනවා. එතකොට අපිට මේ සමාජයට සුතවන්ත භාවයට පත් වෙන්න බැරි වුණේම පංචස්කන්ධය පිළිබඳව පාලියෙන් පවතිනා විග්‍රහය සිංහලට එනකොට වෙනත් අරුත් ගත්ත නිසා. ත්‍රිපිටකයේ සඳහන් නැතත් පංචස්කන්ධය කියන්නේ ශරීරය කියන අය තාමත් මේ රටේ ඉන්නවා. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නා වූ රූප කියන එක දැන් අපි ගමුකෝ මේ සලආයතන වර්ගයෙන් ගත්තොත් රූපා, ශබ්දා, ගන්ධා, රසා, පොට්ටබ්බා, ඉට්ඨා, කාන්තා, මනාපා. සද්දා, ගන්ධා, රසා කියලා කතා කරන්නේ අරමුණ නම් රූපා කියන්නේ ශරීරය වෙන්න බෑ, රූප අරමුණනේ.
නමුත් ඒ රූප අරමුණ කියන තැනට එන්න බැරි වෙනවා අපිට. සමාජයේට රූප කියන්නේ ශරීරය කියලා ගන්නවා. එහෙම නැත්නම් රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා ගන්නවා. නමුත් රූපයට ඇලිලා ඉන්නවා කියන එකේ තේරුම ශරීරයට ඇලිලා ඉන්නවා කියන එක නෙවෙයි. රූප රූපයට, ශබ්ද රූපයට, ගන්ධ රූපයට, රස රූපයට, පොට්ටබ්බ රූපේ මේ මොහොතේ උපදින එකටනේ ඇලෙන්නේ. ඇලුනොත් ලෝභ, ගැටුනොත් දෝෂ. ඒ අර්ථයෙන් ගත් කල මෙහිම සඳහන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් වෙන්නේ මිනිසාට නැත්නම් සත්වයාට දොරවල් 6 නිසා වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙන බව. ඒ වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ කය නිසා කියලා කියන්න ගත්ත නිසා තමයි අපට අසුතවන්ත වෙලා ඉන්න වෙලා තියෙන්නේ. මේක බලන්න බැරි වෙලා තියෙන. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්. නමුත් සුතවන්තයෙක් බවට පත් වෙලා කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. දැන් අපට තේරුම් ගන්න පුළුවන් නම් මෙසේ මේ අරමුණ මුල් කොටගත් අරමුණට එන්නා වූ රූපේ, අරමුණට එන්නා වූ ශබ්දේ, අරමුණට එන්නා වූ ගන්ධය ආදී අරමුණ මුල් කොටගත් අරමුණට එකතු කළා වූ Tamanගේ අගය මුල් කොටගත් ඇලීම හෝ ගැටීම හෝ මුලාව, ලෝභය හෝ ද්වේෂය හෝ මුලාව, ඒක Taman එකතු කළ දෙයක් ළමා කාලයේ පටන් අද දක්වා කාලය තුල මේ එකතු කරගත්ත දෙය ඔබට ලෝකේ නිදහසේ බලන්න දෙන්නේ නැතුව බාහිරෙන් හමුවීමේදී එකතු කරගත්ත දේ හිතට ඇවිදින් මෙහෙමයි යෝක කියලා ඇද ඇතුව කුද ඇතුව අපරසින් බලන්න ওই විදිහට විවිධාකාරයෙන් වෙනස් ආකාරයෙන් බලන්න පුරුදු කරනවා. ඔබට පේන්නේ එහෙමයි. ඒ ඔබ ඇස නිසා උපදින පංච උපාදානස්කන්ධයෙන් ලෝකේ බලන නිසා. මෙන්න මේ විදිහට මේ අපි ගත කරන ජීවිතයේ පංච උපාදානස්කන්ධයට මැරෙන එයින් එහාට කිසිවක් නොයන නමුත් උපාදානය නම් වූ වරද නිසා භව ගමනක් හැදෙන ඒ සිදුවීම් පිළිබඳ අවබෝධය තමයි සුතවන්තභාවය කියන්නේ. මොකද තාමත් මම යන්නට මායන්න සහ කයන්න යන්න කියලා හිතන් ඉන්න අය නැත්නම් ලෝකේ මේ සාස්වතවාදී බුදු සමය තුළ ඔබට හිතෙනවා පව් කරලා පින් කරලා අපාය දිවි ලෝක යනවා එහෙනම් යන කෙනෙක් ඉන්නවයි කියලා. යන කෙනෙක් නැත. නමුත් එකතු කරපු හේතු වල ඵලයක් නිසා යාමක් ඇත. කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා නිදහස් කරන්න බුදුරජාණන් වහන්සේටවත් නොහැකිය. නමුත් හේතුන් නිසා ඵලයක් නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධය බුදුන් වහන්සේට කරන්න පුළුවනි. ආත්ම දෘෂ්ටිය කැඩෙන්නට පංච උපාදානස්කන්ධයක් පාසා මේ යන බව ඊළඟ පංච උපාදානස්කන්ධයට අරකෙ මොකුත් එන්නේ නැති බව තේරෙන්න ඕන. මොකුත් ආවට තමා තබා තිබෙන්නා වූ අවිද්‍ය හේතුවක් මේකට පාදක වෙන බව. එවිට මෙම කියන එක ඉස්සර ජීවිතයට හෝ අනාගත ජීවිතයට හෝ අනාගත බුදුහාමරංග ශාසනයට යොදන්න බැහැනේ. මෙම මොහොතේ මෙම මොහොතේ ඇසේ සිදුවෙන දේ තුළ, කනේ සිදුවෙන දේ තුළ, නාසයේ සිදුවෙන දේ තුළ අසද්වන්ත බව තුළ මේ පහළ වෙන්නා වූ දෙය පංච උපාදානස්කන්ධයක්. ඒකට සාක්ෂිය තවත් අසුතවන්ත සූත්‍රයක තිබෙනවා. ඔබ මේ අරමුණට රස විඳලා, ඇලිලා, මුලා වෙලා, ගැටිලා මුලා වුණොත් ඔබ මේක අවසන් වුණාට හේතු තියෙනවා. චිත්ත අභ්‍යන්තරයේ අලහට ගැනීමට අවශ්‍ය හේතුවක් අවසාකාශ කිරීම, ගබඩා කිරීම සිදු කරනු ලබනවා. තේන අන්නේ තැබූ නිසා තමයි ඔබට පංච උපාදානස්කන්ධයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ ලෝකෙ සිදුවෙන කාරණා නිසා. ලෝක සිදුවෙන කාරණාට කියනවා ලාභාලාභ දාප සංසායසායස කියලා. ඔය ඕනෑම කාරණයකට අදාළව තමන් හදාගත්ත මතයක්, ප්‍රත්‍යක්ෂයක්, දිට්ඨියක් තිබෙන බැවින් එය සිතට එන්නට බාහිර සාධක උදව් වෙනවා.
ඒ බාහිර සාධකයේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, පවද, පිනද දාන්නේ ඒ සාධකයක් විතරයි. ඉමේ ඒ තුලින් තමයි මේ ඉමේ හටගන්නේ. දැන් හටගත්තම අපි සංසාරේ පුරුදු කළේ සමාජයේ සමස්ත සමාජයේම ඒක බාර ගන්න. ඒකට එකතු වෙන්න. අන්නේ එකතු වීම නම් වූ ක්‍රියාවලියට තමයි බුදු පියාණන් වහන්සේ පමාද විහාරීත්වය කියලා පෙන්වන්නේ. මෙමෙ සුතවන්ත භාවයට පත් කරනවා ඔබ මම මේ. ඔබටත් තේරෙවි ඔබේ ජීවිතයේ ළමා කාලේ පෙන්නන් පස්සේ උපදින හැම එකටම ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට මේ හැම එකටම එකතු වුණා. එකතු වෙන කියන්නේ කැමැත්තෙන් ගත්තයි කියන එක නෙමෙයි. ඇලුනා, ගැටුණා, මුලා වුණා. බාරගත්තා. එතකොට ඒ නිසා හටගන්නා වූ සැප වේදනාව, දුක් වේදනාව, කම්පාව මොකක් හරි ඒක මට වෙන දෙයක් වශයෙන් බාර අරගෙන එයින් මිදෙන්න අන් අයට පහර දෙන්න, ගහන්න, රිදවන්න, එහෙම නැත්නම් එයින් මිදෙන්න ප්‍රතික්‍රියාවක් දක්වන්න ඔබ මේ මොහොතේ යොදා ගන්නවා. ඒකට තමයි එකතු වීම කියන්නේ. ඔක ලේසියෙන් අරින්න හොඳ නැහැ. ඔකට මොනවා හරි කරන්න ඕනේ කියලා තමයි සමාජය කියන්නේ. දැන් ආපු දෙයට එකතු වීම තුළ නිවීම වැහෙනවා. නිවීම වහලා සසරට හේතුවක් හදනවා. දැන් ආපු දේ කාම විතරකයක් නම් කාමච්ඡන්දය. ව්‍යාපාද විතරකයක් නම් ව්‍යාපාදය. හරිද? ඒවා නීවරණනේ. විහිංසාව විතරකයක් නම් ඊට එහා ගියද. එකතු වීමෙන් ඒක බාරගත්තා. දැන් එතකොට ඒක නීවරණයක් නිසා ඒක ඔස්සේ මෙතන ඉවර කරන්න අවසන් කරන්න තිබිච්ච හැකියාව වෙනුවට වර්තමානයේ වින්දාමදිවට අනාගතයට විඳිනවන්න හේතුවකුත් තබන්ට තරම් මේක සැහැසි වෙනවා. මේ ක්‍රියාමාර්ගය. ඔබට සැහැසිකමක් ඔහුට අසාධාරණයක් කරනවා. ඔබ ඒක දන්නේ නැහැ. මේ සැහැසිකම අසාධාරණේ තථාගතයන් වහන්සේ මේ පොත තුලම ආකාර 10කින් විතර පෙන්නලා තිබෙනවා. ඔබට මගේ කටින් පෙනෙන වචන මතක නම් අභිනන්දන මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඒ ආපු එක ප්‍රියජහප්‍රසාද කාරණයක් නම් ප්‍රියභාවය කෙරෙහි ඇලීම. ඒක එහෙම දේශනා කරන්න ඇත්තේ ප්‍රියභාවයට ඇලුණු පුද්ගලයෙක් සඳහා, අනිත් අය සඳහා වළංගුණාට. බද්දෝ මාරස්ස. මෙන්න මේ වර්තමාන අතීතයෙන් එන කොටසට එකතු වීම තුළින් වර්තමානයේ නිවීම වසා අනාගත සසරක් හදන්න සිදුවෙන එකට තමයි බුදු පියාණන් වහන්සේ මිනිසා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පමාද විහාරීත්වය කියලා දේශනා කරලා තියෙන්නේ. දැන් පමාදෝ මච්චුනෝ පදන්නේ. අන්න මේක මෙහෙම වෙන බව වැටහීමම සුතවන්ත භාවයයි. එනිසා මේක සිදුවෙන සිද්ධිය ජීවිතය තුළ දකින්න නැතුව අරමුණක් තුළ දකින ආකාරය තථාගතයන් වහන්සේ මින් පෙර දේශනාවෙත් කළ ඇසේ කනේ නාසයේ දිවේ කයේ බාහිර ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ මේ අතීතයේ එන එක තින්නම් සංගති පස්සෝ වශයෙන්ුත් තින්නම් වෙනයි පස්සෝ වෙනව කියලා ගන්නත්. බාහිර කාරණා තුනක් නෙවෙනට අරක එන්නේ. තමන්ගේ අතීතයේ ආවහම අතීතයේ තමන් පිළිගත් ප්‍රතික්ෂේප කළ ඇලුණ ගැටුණ ආකාරයට තමයි විඳින්නේ. අරමුණ. සැප දුක් උපේක්ෂා වශයෙන්. විඳීමේ ස්වභාවය අනුව තමයි එකට ඇලෙන්න හෝ ගැටෙන්නේ. තණ්හා. ඇලීමේදී ගැටීමේදී තමයි ඒක ආයෙත් විඳීම මම බවට පත් වෙන්නේ. මමත්වයෙන් ගැනීම තමයි තණ්හාව කියන්නේ කියලා බුදුන් වහන්සේ වදාරනවානේ. තණ්හා වුණොත් උපාදාන භව. අන්න. භවපච්චානං ජාති. මෙන්න මෙහෙම මේ අරමුණ තුළ මේ එන අතීතයෙන් එන එකට එකතු වී අර අනාගතයක් සඳහා අවශ්‍ය හේතු ඉතුරු වීම, පව් සිද්ධ වීම, පින් සිද්ධ වීම, ධාන කුසල් සිද්ධ වීම හේවත් පමාද විහාරීත්වයයි. සසර හදන පාර. ඒකේ වේදනා තණ්හා උපාදාන කරගන්න එක තමයි
නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම කියලා තථාගතයන් වහන්සේ පෙන්ලා තිබෙන්නේ. මගේ ආත්ම කොට ගැනීම. දැන් එතකොට අපට බාහිර ලෝකේ ගැටෙනකොට කාරණයක්. ඒකට අදාළ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ලාභය, අලාභය, ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව හිතට එනවා. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. ඒ පංච උපාදානස්කන්ධයයි. දැන් ඒකේ තිබෙනවානේ දුක. ලෝභ නම් ඇලීම, දේශ නම් ගැටීම, මෝහ නම් මොලාව, එහෙම නැත්නම් ඒකට අදාළ විඳවීම තියෙනවා. එහෙම අපි ඇසෙන් පුද්ගලයෙක් වශයෙන් බලනවා ඇරුණාම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටෙන කාරණා නිසා උපදින පංච උපාදානස්කන්ධයකටයි අපි එකතු වෙන්නේ. මේ එකතු වීමයි අපි සතරේ කරගත්ත වරද කියන එක නොතේරෙන බව අසුතවන්ත භාවයයි. දැන් මේ මෙතන මුල් කොට ගත්ත කෙටියෙන් බණ කියන තථාගතයන් වහන්සේ ඉගැන්වීම් වල ඊට පස්සේ පෙන්නන්නේ මොකද්ද? මඤ්ඤ මානය වෙනුට අමඤ්ඤ මානය. අභිනන්දනය වෙනුවට අනවිනන්දනය. පසුව නෙමේ එයම. අනේ පරණ පාර ප්‍රමාද විහාරිත්‍ය සහ අලුත් පාරක යන්න ඕන මේකට කියන කාරණේ වැටහෙන එක තමයි සුතවන්ත භාවය. මොකද ඒකේ බව පච්චා ජාතිනේ. දැන් මේක අහනවානේ. නිවන මරණයෙන් පසුවක් නොව මේ මොහොතේමයි. මේ භාවනාවක් ආවරින් පහදා දෙන්න කියලානේ. භාවනාවක් ආවරින් පහදා දෙන්න කිව්වහම ඔබෙයින් වාඩි වෙලා ඉන්න ඕන කියලා හරි මොනවා හරි කියවන්න ඕන කියලා හරි දහසක් ගන්න එපා. භාවනාවක් ආවරින් කියන්නේ මේ වඩන ආකාරයෙන් මේ වඩන්න ඕන. මේ සුතවන්තව සූත්‍රයේ නැවත නැවතක් අනුපස්සිනෝ විහෙරතෝ කියලා තිබෙනවානේ. මීට වඩා හොඳට මීට මෙහා පැත්ත සීල සූත්‍රයේ තිබෙනවා. නමුත් ඒක මෑතදී කියලා ඇති මම. ඒ නිසා තමයි මේ එහා පැත්තට පෙරලා ගත්තේ. මිනිසාට සුන්දරත්වයෙන් මේ පැහැදිලි කළ සූත්‍ර සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් නෑ. අතිශයින් පැහැදිලිව කරන්න පුළුවන් ටිකක් තියෙන්නේ. ඉතින් ඒකේ අපි ධර්ම දේශනාවක් සතියට එකක් කළොත් එහෙම පහුගිය සතියේ එක පාට පාඩම් කරගෙන කරන්නේ නෑ අපි. ඒකට එකතු වෙන්න අපේ අත්දැකීම් ඒ වගේම දහම් පෙළ යන පැත්තට අනුව කරුණු පැහැදිලි කරයි. නිසා කවදාවත් පරණ එකක් වෙන්නේ නැහැ ධර්ම දේශනාවක්. පරණ එකක් වෙන්නේ නැවත ප්‍රචාරයක් ගියොත් නම් ඒ වචනම කියයි. මෙන්න මේ විදිහට ඔබට මේ කියන වචන ටික අපි ආපහු ගමු. පංච උපාදානස්කන්ධය පැහැදිලි කළා වුණ මම දැන්. බාහිරයන්ට ගැටෙනවා, චිත්තාභ්‍යන්තරයේ තිබිලා කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් වශයෙන් උපදිනවා. ඉපදුනහම මට බැන්නා, මට ගැහුවා, මට ලාභයක් සුණා, මට පාඩයක් සුන්දනා කියලා මේකට එකතු වෙනවා, නැත්තම් ඇලෙනවා, ගැටෙනවා. එකතු වීම තුළ ඔබට නිවෙන්න තියෙන මාර්ගය වෙනුවට සසර හදන මාර්ගයේ ආපහු අනාගත ඵලයක් උපදින්න හේතුවක් තියමින් වර්තමාන මොහොත ඔබ නිවීමෙන් ඈතට ගෙනියනවා. ඒ කියන්නේ ඔබ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය නෙවෙයි නිට්ටය පිළිගත්ත කෙනෙක්. පෘථග්ජනයයි කියලා කියන්නේ. පසුගිය දිනක කළ ධර්ම දේශනාවකදී මම ඔය විපල්ලාස කියන සූත්‍රයෙන් කොටසක් අරගෙන සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ සත්වයා සතර ඉපදෙමින් යන්නේ අනිදුක්ඛ අනාත්ම නිසා නව නිට්ටය සුඛාත්ම නිසා කියන එකේ සංඥාව නිසා කියන එක. සතර යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් ඔවුන්ට නිත්සුකාත්ම වෙලා තිබෙන්නේ පව හෝ පින හෝ ධානය විනා ඉඩ කඩන් නොවන බව මම පැහැදිලි කළා. ඒකට තවදුරටත් තථාගතයන් වහන්සේ තවත් සුතවන්ත පඨම සහ ဒုတိ ය සුතවන්ත සූත්‍ර ආශ්‍රයෙන් පැහැදිලි කරමින් පෘථග්ජනයාට මේ ගමනින් මිදෙන්න බැරි ඔහු මේ සිතට එන දේ මම කොට ගන්න එක බොහොම කල් කැත පුරුද්දක්, නරක පුරුද්දක්, බන්ධනීය පුරුද්දක් වශයෙන් ගත්ත මුලාවෙන් මිදෙන්න ඔහුට බැරි නිසා කියලා පෙන්නනවා. හොඳට මතක තියාගන්න සිතට එන දේ මම කොට ගැනීම.
එනම් සිතට එන්නේ තරහේ නම්, ලෝභේ නම්, ඊර්ෂ්‍යාව නම්, ක්‍රෝධේ නම්, වෛරේ නම්, පව නම්, පින නම්, ධානය නම්, පෘථග්ජනය අය එන ඕන එකකින් මම හදාගන්න පුරුදු වුණේ. ඒක බුදුන් වහන්සේ වදාරන්නේ මුලාවක් කියලානේ. මම හදාගත්තොත් පවිනුස් සසරට බැඳේ, පිනනුස් සසරට බැඳේ, ධානනුස් සසරට බැඳේ බව බන්ධනේ විචිත්‍රත්වයක් කරුණාම නිමාවක් නෙවෙයි. දැන් මේ අහන වචනෙට මම මේ ඉන්නේ තවදුරටත්. දැන් පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? කොහෙවත් නැහැ. ගැටෙන විට පස්දොරට හෝ මනෝද්වාරික හේතුවක් ඔස්සේ යන විට හිතට එනවා. ඉමේ මෙය. දැන් මේක මිනිසුන් පුරුදු කරගත්තේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඔස්සේ මඤ්ඤමාණයට නැත්නම් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න. වචනෙන් එහෙම කිව්වේ නෑ. ඒට ඇලෙනවට, ගැටෙනවට, මුලා වෙනවට, එකතු වෙනවට, ප්‍රතික්‍රියා දක්වනවට නමක් තමයි මේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. එනම් බුදුන් වහන්සේ උගන්වන්න ඕනේ නැහැ පෘථග්ජන සමාජයාගේ දර්ශනය පංච උපාදානස්කන්ධේ නිත්‍ය. එනම් භව ගමන හදන්න පුළුවන් වැඩි දියුණුව පැත්තට කය එහා පැත්තට කායස බෙදෝ පරම්මරණ මේ පංච උපාදානස්කන්ධයේම විචිත්‍රත්වය තමයි පවෙන් පරලෝ යාම, පිනින් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියලා කියන්නේ. අපි ඒක හොඳ එකක් කියලා හිතන් හිටියට බුදුන් වහන්සේ වදාරන්නේ සඋපාදානස්ස කෝහං වච්ච. උපාදාන සහිත වුණොත් ඔබට උත්පත්ති ලැබෙනවා. අන්න උපාදානයෙන් මිදෙන්න තමයි පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත් වශයෙන් බලන්න ඕනේ. මේක ත්‍රිපිටකයේ තිබෙනවා කියනවා බොහෝ දෙනා. නමුත් මෙතෙන්ට එළඹෙන්න හරි අපහසුයි. වෙන්න ඕන කාරණේ පිළිබඳ අවබෝධයක් නැත්නම් කියන්න ලියන්න පුළුවන්. මාත් කලක් තිස්සේ මේ පිළිබඳව සවන් දෙමින් කතා කරමින් ඉන්නවා. බොහෝ දෙනාට මේ බලන්න ඕන ආකාරය තේරුණ නැති නිසා තමයි අපිට තර්කයක් ඉදිරිපත් කරන්නේ මොකද අපි කරන්න ඕනේ කියලා. දැන් මේක ලිහිල් කරන්න පුළුවන් ගැඹුරට අපි ලිහිල් කරලා තිබෙනවා. තවත් ඉදිරියට ලිහිල් වෙන්නත් පුළුවන් තවත් දේවල් අපිට දැකීම ඇති වුණොත්. නමුත් දැන් ඔබට තේරෙන්න ඕන මේක. මේ බුදුන් වහන්සේ වදාළ පෙළදහම ත්‍රිපිටකයේ තිබෙනවා ඇත්තයි අපිට තේරෙන්නේ නැති එකයි වැරද්ද කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ කය කියලා ගත්ත කෙනාට ඒක අනුගමනය කරන්න බෑනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් ගැටෙනකොට යම් කාරණයක් සහ චිත්තාභ්‍යන්තරයෙන් ආපු එක කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට නමක් බව දන්නේ නැහනේ. දැන් මෙතන කොහොමද මේ මඤ්ඤමානය සහ අමඤ්ඤමානය, උපාදීයමානය සහ අනුපාදීයමානය, එහෙම නැත්නම් අභිනන්දනය සහ අනබිනන්දනය ගලපගන්නේ අපි? ඒකට එකතු වෙලා තමයි අනාගතයක් හදන සසර හදන්නේ. එතකොට ඒක භව පච්චයා ජාති. භවය හදනවා. දැන් මේ අහන්නේ මොකක්ද? නිවන මරණයෙන් පසුනෝ මේ මොහොතේමයි. සංයුත්නිකායේ ඊළඟ පොතේ නැත්නම් දෙවෙනි පොතේ තියෙනවා භව නිරෝධෝ නිබ්බානං. ජීවිත අවසානයේ එක සැරයක් නෙමෙයි මොහොතක් පාසා භව නිරෝධය වෙනවා නම් එතන හමු වෙන්නේ නිබ්බාන නම් වූ ඵලය. භව නිරෝධෝ මාර්ගයේ නිබ්බාන නම් වූ ඵලය. එහෙනම් ඔබට මේ නිබ්බාණං නැත්තේ භවපච්චයා ජාති නිසා. ඔබට භව නිරෝධය හමු වෙනවා නම් මරණයෙන් එහා පැත්තනෝ මේ මොහොතේම මේ ජීවිතේම මේ මොහොතේම භාවනාව සහ නිවීම කියන එක හරිනේ නේ. ඒක එහෙම සරල තැනකට ගේන්න මේ කොතරම් ධර්ම දේශනා තිබුණත් සමත් වෙන බවක් අපි දකින්නේ නැහැ. ලියන කියන පාඩම් කරන ඇරුණාම අනුගමනීය ප්‍රතිපදාවට එන්නට වෙන්න ඕන දේ මොකද අපි කරන්න ඕන කියන ප්‍රශ්නේ අහන්නේ මොනවා හරි කරලා පුරුදු සමාජයක් තියෙන්නේ. මොනවා හරි අරමුණකට එකතු වෙලා මුමුණ ඉන්න, අඩිය තියා ඉන්න, කල්පනා කර ඉන්න, බල ඉන්න. අරමුණකට එකතු වීම තුළින් සමාධිය වඩන්නා වූ භාවනාවක් තමයි භාවනාව වැඩිවීමක් තමයි අපිට භාවනාව කියලා බෞද්ධ භාවනාව කියලා අපි ඉගෙන ගන්නෙ. සුදු ඇඳුමෙන් හෝ සිවුරෙන් කරන්නේ සහ කරවන්නේ. ඔබට පුළුවන් දෙක අමඤ්ඤමානයට ගලපන්න. ඔබට පුළුවන් දෙක අනුපාදීයමානයට ගලපන්න. ඔබට පුළුවන් දෙක නානුසේතියට ගලපන්න. ඔබට පුළුවන් දෙක
අනබිනන්දනයට ගලපන්න. ඔබට පුළුවන් දෙයක අනිත්‍යයට ගලපන්න. කිසි දෙකක් නෑ මේවා ඔක්කොම එකයි. නමුත් ගලපන්න බෑ. මොකද අනිත්‍ය අනුව පාඩම් කරගත්ත වෙනත් අර්ථයක් දෙන වචනයක්. තම තමන් පාඩම් කරගත්ත මට්ටමින් අනිත්‍යයට අර්ථයක් දෙනව යනවා බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය අනිත්‍යයට යන්න ඔබට බෑ අර අර්ථ වලින්. කෙස්වල අනිත්‍ය, මල්වල අනිත්‍ය, ඇති වී නැති වෙන එක අනිත්‍ය, හටගෙන නැසෙන එක අනිත්‍ය. එහෙම එක එක්කෙනාට මේ ලෝකේ අනිත්‍යවල් තියෙනවා. කියන කෙනාට, දේශනා කරන අයට, අහන අයට. ඒ හදාගත් අනිත්‍යක් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ මොහොතේ this moment මේ ඇහැට කනට නාසයට ගැටෙනකොට හටගත්ත දෙය එකතු නොවීමෙන් සිදුවෙන දේ අනිත්‍යයි කියලා. එකතු වීමෙන් සිදුවෙන දේ තණ්හා උපාදානව අවිද්‍යා සංඛාරා කියලා මම පෙන්නවා. එකතු නොවීමෙන් අනාගතයක් හැදෙන්නේ නැහැ. භව වෙන්නේ නැහැ. භව නිරෝධ වෙනවා. අර චිත්ත අභ්‍යන්තරයේ කෙට්ටු වෙන්න පටන් ගන්නවා. චිත්ත අභ්‍යන්තරයේ මේ හේතු කෙට්ටු වෙනවට කියනවා උපන්න කුසල් දුරු කිරීම, අනාගතයට නොතියනවට කියනවා නූපන්න කුසල් නූපදීම. නමුත් ඕකත් උගන්වන්නේ පව් නොකරන එක, නූපන්න කුසල් නූපදීම. නූපන් කුසල් දුන පින් කරන එක කියලා. ඒක ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසවස්තක සම්මාදිට්ඨිකයන්ට හොඳයි. මොකද ආර්ය මාර්ගයේ මාර්ග දෙකක් තියෙනවනේ ආර්ය සහ අනාර්ය කියලා. දැන් එහෙමනම් අනිත්‍යයි ගිය කියා ඉඳලා හරියන්නේ නැහැ. මේ මොහොතේ ඔබට හටගන්නේ කුමක්ද? ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද? යද්දිද, සිටිද්දිද, නිදද්දිද, එහෙම නැත්නම් වාඩි වී සිටියදීද? කාම විතර්කයේද, ව්‍යාපාද විතර්කයේද, හිංසා විතර්කයේද? මේක uppannam හටගන්නවා කියන එක පිළිබඳව ඔබට දැන් තේරෙන්න වෙනවා. දැන් ඉතින් ඔබට පුරුදුනේ නිත්‍ය බලන්න බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන හැටි කියලා දෙනවා. අන්න මේ නිත්‍ය බලන එක ආත්ම දෘෂ්ටිය කියලා කියනවා, අනිත්‍ය බලන එක අනාත්ම දර්ශනය කියනවා. නිත්‍ය බලන එක අසුතවන්ත කියලා කියනවා, අනිත්‍ය බලන එක සුතවන්ත කියනවා. අන්න දැන් සුතවතා මේකයි කෙරෙන්න ඕන කියන කාරණේ පිළිබඳ අවබෝධය තමයි මෙතන සුතවන්ත බවට පත්වීම. දැන් එකක් බැලුවහම තව එකක් උපදී. තව එකක් උපදී. අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම දොරවල් හයෙන් හෝ මේ ත්‍රිවිධ විතර්ක උපදී. uppannam කාම විතක්කං. කාම විතක්කේ උපදින්න නොදීන් එක භාවනාව නෙමෙයි, උපන් එකට එකතු නොවන එක බුදුන් වහන්සේගේ විදර්ශනාව. uppannam තහනම් නැහැ. මොකද ස්වභාවයෙන්ම හංගලා තියෙනවා එන්න ඕන. ඉඳ තරහින් එක වැරදි කියලා හිතන්න එපා. ඒ Taman ළඟ තියෙන ඊතුරු දුර්වලකම බව හඳුනා ගන්න. ඒක අයින් වෙන්න ඕන බව ඇත්ත. නමුත් ඒක පාවිච්චි කරන්න ගියොත් වැඩෙනවා. දැන් පාවිච්චි නොකර ඉන්න තැනට. බලන්න දැන් තිට්ටන් චරන්නේ සින්නවා සායනවා හැරි හැම ඉරියව්වේදීම ඉරියව්ව පවත්තන්න නෙමෙයි සිහිය තියෙන්න ඕන. කාම විතර්කයට නොඇලෙන්නට, ව්‍යාපාද විතර්කේ නොගැටෙන්නට, විහිංසා විතර්කයේ දුරදිග නොයන්නට. ගලපලා බලන්න මේ සූත්‍ර ඔක්කොම අන්තිමට සුන්දරතම එක දෙයක් නෙමෙයිද මේ කියලා තියෙන්නේ කියලා. අපි බොහෝ කල් ත්‍රිපිටක ග්‍රන්ථවන් හදාරලා වෙමින් පවතින දේ සහ වෙන්න ඕන දේ කියන වචනයක් මම ওই මාස 5ක් 6කට ඉස්සෙල්ලා මතක් කළා. පෘථග්ජනයා තුළ වෙමින් පවතින දේ සබ්බේ සංඛාරා නිච්ඡාති. එහෙම නැත්නම් පෘථග්ජනයා තුළ වෙමින් පවතින දේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මේ පමාද විහාරිත්‍යයි. ඉතින් ඕක ලියලියා කියා පාඩම් කරලා ආමික ජීවිත කියලා බාහිරින් ඇඳුම් මාරු කරගෙන පුද පූජා පවත්ත මඤ්ඤමානයේ බලවත් කරනවා පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ. මොකද සුතවන්ත නැහැ, අසුතවන්තයි. පෘථග්ජන දහවයට සීමා වුණා වූ ඇදහිලිවන්ත බුද්ධ ආගමක් තුළ භවගාමීත්වය හොඳ කරගන්න පැවැත්මට එකතු වෙන්න ඇරුණාම නැවැත්මට පාරක් නැහැ. නැති නිසා තමයි අනාගත බුදුහාමුදුර වෙනකල් ඉන්න කියලා පාරක් කියලා දුන්නේ. ඉන්න ඕන නැහැ එච්චර කල්. දැන් තේරෙනවා නවත්තන්න දැන් නතර වෙයි. ඒකයි සුතවන්ත වෙනවා කියලා කියන්නේ.
ඒ සද්ධර්ම මාර්ගයේ වැහුණන් පස්සේ ආයෙ මතු කරගන්න බෑ කියලා තර්කයක් එහෙම ගේන්න එපා. ඒ අය ගිහින් බලන්න විමුක්තායතන සූත්‍රය. මම ධර්ම දේශනා 5ක් හෝ 6ක් ඔස්සේ පෙන්නලා තිබෙනවා. ආකාර 6ක් තුල යට වූ සද්ධර්මයේ යමෙක් තුලින් මතුවිය හැකියි කියලා. ඒ ආකාර 6න්ම ඒ ආකාර 6 භාවිතා කළොත් කාට හරි හමු වෙනවා. ඒක තමයි මේ යුගයට වෙන්න ඕන කාරණේ කාගෙන් හරි. අනතුරුව විසිරී ආයුත්තේ සමාජ අදහසක් මතයක් වශයෙන්. එතකොට අනුගමනීය එක් ප්‍රතිපදාවකට එන්න පුළුවන් දේශකින් වහන්සේලාට. තේරුම් ගත්තෙන් පස්සේ අප සූත්‍ර ඔස්සේ එක දෙයක් කියනවා වගේ සමස්තයම එක දෙයක් කියන්න තැනට ආපුවාම තේරෙයි මේක තමයි බුදුහාමුදුරුවෝ අදාරලා තියෙන්නේ කියලා. තාමත් කොන්දපණ නැහැ සමහර අයට. මොකද 100 දෙනෙක් 100ක් ආකාරයෙන් කියන නිසා කෝකද පිළිගන්නේ කියලා මඩේ හිටපු ඉන්නක් වගේ ඉන්නවා. නමුත් පිළිගන්න කවරකගේ හරි ලොකු කුඩාකම් නෙමෙයි බලපාන්නේ. ප්‍රතිඵල තියනවාද? ප්‍රායෝගිකද? ඔබට පුළුවන්ද? ඔබ පටාචාරාවට කිසා ගෞතමීට සෝපාකට වඩා උගතෙක්ද? එහෙනම් සෝපාකට පුළුවන් වුණද ඔබට බැරි වෙන්න බෑ කියන ආත්ම විශ්වාසයට එන්න. ලොකු දෙයක් කරන්න නැති බව පොඩි දෙයකින් මේ වැඩේ ආපහු හරවා ගන්න පුළුවන් බව. ඒ බුදුන් වහන්සේගේ බහුජන හිතාවය බව, බහුජන සුඛාය බව තේරුම් ගන්න. දැන් අනුපස්සනාව කියන්නේ මොකද්ද? එකකින් ඉවර නෑ. නැවත නැවතත් බලන්න පුරුදු වෙන්න වෙනවා. කුමක්ද? හටගන්න එක බාහිර ගැටීම් නිසා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය උප්පන්නම් පංච උපාදානස්කන්ධය. පරණ පාරට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභාවං ගමේති පෘථග්ජනයා කරන වැඩේ. මේක නොකරනවට කියනවා එකතු නොවීම නාදිවාසේති. පජහති. අන්න ඒ නාදිවාසේති ඉවසන් නැති එක, පිළිගන්න නැති එක, එකතු නොවන එකට කියනවා අනිත්‍ය කියලා. නොනින් දකින්න. ඇස් දෙකෙන් පේන්නේ නැහනේ. මොකද ඇහෙන් ඉපදුනත් කනෙන් ඉපදුනත් මේ පේන්නේ ඇස් දෙකෙන්. කෝකෙන් ඉපදුනත් එකතු නොවෙන්න ඕන. දැන් හරිද අනුපාදීයමානෝ, අමඤ්ඤමානෝ, අනබිනන්දනමානෝ හරිද? ගැලපෙනවද බලන්න මෙතෙන්ද? ගැලපෙනවා නම් කරලා බලන්න. ඔබේ රාග දේශ මොහ තුනීම ආරම්භ වෙනවා නම් පාර හරි. වැඩි ප්‍රඥාවක් තියෙන කෙනාට, වැඩි කාලයක් තියෙන කෙනාට ගුරුවරයාටත් ඉස්සලා යන්න පුළුවන්. මම කැමති එහෙම වෙනවා නම්. අපි එකෙන් අතහැරලා කියනකෝ ප්‍රමාද වෙනවා කියලා කියන්නේ නැහැ. මොකද මේකට වෙනම වැඩක් නැහනේ. වැඩ වැඩි කියන කතාවක් නැහැ. හාන්න ගියත්, පෝරු ගන්න ගියත්, උගන්නන්න ගියත් ඒත් වැඩක්. ධර්ම දේශනා කරන්න ගියත්, ඒක වින්කම් කරන්න ගියත් ඒකේ නෙවෙයිද පංච උපාදානස්කන්ධය උපදින්නේ. තම තමන්ට අදාළ. ඉතින් ඒකෙදි බලන්න සිහිය තියෙන්න ඕනනේ. නොදන්න අයනේ වැඩ වැඩි කරන්න බෑ කියලා කියන්නේ. නෑ, තම තමන්ට අදාළ මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ උපදින තමන්ට අදාළ ශේස්ත්‍රයේදීම. ඒ නිසා ඒකට වෙන වෙලාවක් ඕන නැහැ තේරුම් ගත්ත කෙනාට. එයාට ඒවා උපදින එක කරදරයක් නෙමෙයි, අයින් කරලා දාන්න, එකතු නොවී ඉන්න ආශිර්වාදයක් කරගන්න පුළුවන් තේරුණාම. මේක අද නෙමෙයි මම කියන්නේ, මං හිතන්නේ 2014 විතර කිව්වේ. තැනත් එක්කලා කියන්නම් ඕන. කොළඹ අසල යම් ප්‍රදේශයක විහාරස්ථානයක අවුරුදු 2 මාසයක් ධර්ම දේශනා 50ක් කළා මම. දවසට පැය 2 දේශනා බැගින්. මෙන්න මේ 50යිදී මම ඔක මතක් කළා. මේක තේරුම් ගත්ත පුද්ගලයාට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා උපදින එක වදයක් නෙමෙයි, ආශිර්වාදයක්. එකතු වීමෙන් වැඩෙනවා, එකතු නොවීමෙන් සංසිඳවීම පාර පෑදෙනවායි කියන එක. තමහරට තව ළඟ ඇතිනි තියාගත්ත CD එහෙම බලන්න නැද්ද කියලා. දැන් නැවතත් වර්තමාන මොහොතට එන දේ සම්බන්ධයෙන් එකතු නොවීම පංච උපාදානස්කන්ධේ අනිත්‍ය. දැන් එතන පෙළක් පෙන්නලා ඊටු ටික කතා කරමු අපි. දැන් ඉස්සරලා පෙන්නුවේ පස්ස පච්චා වේදනානේ. දැන් පස්ස නිරෝධය. එකතු වෙන්නේ අපි එකට. ඒ පරණ කුණු ගොඩක් වශයෙන්, මැරිච් එකක් වශයෙන් බලනවා ඇරුණාම බලන හැටි ඉස්සරහට පෙන්නමු අපි. ඒ බලන්න ඕනේ මොකද්ද කියලා මේකේ තියෙනවා අර්ථ ටිකක්. ඒක විස්තර කරමු අපි කාලේ පරිදි. දැන් එහෙනම් ඒක අතහැරියොත්, එකතු වුණොත් ඒකට අදාළ සැප දුක් උපේක්ෂා වේදනා නැහැ.
වේදනා නැත්නම් මමත්වෙන් ගැනීමක් නැහැ, තණ්හා නැහැ. නැත්නම් උපාදානයක් නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. දැන් එහෙනම් භව නිරෝධෝ නිබ්බානං නේද? එතකොට මතු ජීවිතයේදීද අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේද ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහන්ත ඵලං සච්චිකරියාති බුද්ධ වචනයක් නම් වෙන්නේ නැත්තේ අපට තේරෙන්නේ නැති නිසා වරුණාම බුදුන් වැරදි නිසාද? ඔබ තුළ මේක නොයනවා නම් ඔබ තේරුම් අරන් වැරදි යරුණාම බුදුරජාණන් වහන්සේට වැරදිලා නැහැ. අපි උන්වහන්සේ වදාළ පරිදි මේ තැනට ප්‍රායෝගිකව ලං වෙන්න ඕන අවබෝධයෙන්. ඔන්න දැන් ඔබට මම කියපු කාරණේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය. වතු පිටි වල අනිත්‍යත් නෙමෙයි, කෙස්ලොම්ල අනිත්‍යත් නෙමෙයි, ඇති වී නැති වෙන එක අනිත්‍යත් නෙමෙයි. පංච උපාදානස්කන්ධය හටගත්තාම එකතු නොවීමෙන් අනාගත පැවැත්මට හේතු ඉතුරු නොකර අවසන් වෙන එක. අමඤ්ඤ මම කොට ගත්තේ නැහැනේ අමඤ්ඤමානෝ. උපාදාන කොට ගත්තේ නැහැනේ අනුපාදීයමානෝ. බලන්න ගැලපෙන්නේ නැද්ද කියලා. මා හිතන හැටියට මේ ගෞතම සාසනය තුළ වත්මන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිවන් හොයන ශ්‍රාවකයන් සඳහා පැහැදිලි කළ යුතු වෙනත් දෙයක් නැත කියලා මට හිතෙන්නේ. මේ තරම් සරල කරන්න ලේසි වෙන්නේ නැහැ. අවුරුදු 40ක් මහන්සි වෙලා සරල කරන්නේ 41ක්. එනිසා ඔබට 40ක් යන්නේ නැහැ. අභාවතරම් දේශනා 17කට 10ක් අහනකොට ඔබ පටිසෝතගාමියෙක් වෙලා පටන් ගනී වැඩි. නමුත් අර අවිමුක්තායතන සූත්‍රවල සඳහන් පරිදි හොයාන එන්න ටිකක් මහන්සි වෙනවා. මොකද අර නගර සූත්‍රයේ පෙන්වන්නේ කැලේ වැහිච්ච නගරයක් ආපහු කොටලා හොයාගන්න ඕන කියලානේ වගේනේ. ඒ වගේ ගෞතම සසුනේ මාර්ගඵල අධිගමේ කැලේ වැහිලානේ තිබුණේ. ගල් කණු වලට, චෛත්‍ය වලට ඒවට යට වෙලා. කැලේට යට වෙලා නෙමෙයි. ගල් කණු වලට, කටින පිංකම් වලට, චෛත්‍ය වලට, කොත් වලට ලොකු බුදු පිළිම වලට ඒවට යට වෙලා. ඒවා තමයි පේන්නේ බුද්ධ ආගම කියලා මිනිස්සුන්ට. ඒවා අපි කිසි විටකත් ප්‍රතික්ෂේප කරන්නේ හෝ බැහැර කරන්නේ හෝ පිළිකුල් කරන්නේ ඒක පුණ්‍ය මාර්ගයේ පෘථග්ජනයන් සඳහා තියෙන්න ඕන. ඒක ආත්මාර්ථය සඳහා කවුරුත් යොදා ගන්න නැතුව කටයුතු කරන්න ඕන. ඒකට යට වෙච්ච දේ තමයි මේ අපි මතු කරන්නේ. අර ආමිෂ පූජාවට යට වුණා වූ මේ ප්‍රතිපත්ති පූජාව. දැන් අපි ඊටු ටික බලමු. සුතවතාවසෝ කොට්ඨිත බික්ඛුනා නැත්නම් පුද්ගලෝ ඔබ මේ සුතවන්ත භාවයට පත් වුණා නම් පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බා. ඇයි මෙහෙම බලන්න ඕනේ? මේ ඔක්කොගෙම පෙන්වන්නේ මොකක්ද මේ? ගණ්ඩ දෙයක් නැති, සාරයක් නැති දෙයක් වශයෙන්, අතහැරිය දෙයක් වශයෙන් කියන අර්ථය පෙන්වන්න මේ උදාහරණ ටික පෙන්නලා තිබෙන්නේ. නැත්නම් අනිත්‍ය බැලුවත් ඇති. මොනවද මේ? රූප වේදනා සංඥා සංකාර විඥාන මනෝති පංච උපාදානස්කන්ධය. ඔව්. අපි මේ වචන ටික හොයනවා දැන්. දැන් මොකද්ද මේ? ඉමේ මෙම මොහොතට එන දේ. දැන් මම කියවා නේද එකතු නොවීමෙන් අනිත්‍ය. එකතු වෙන්න කිසිවක් නැති බව සාර වශයෙන් ගන්නට හදාගත්ත මෝඩකමක් කරුණාම දුක්ඛ. මගේ කොට මම කොට ගන්න කිසිවක්, අනිත්‍ය කියන්නේ මම කොට ගන්න, මගේ කොට ගන්න කිසිවක් නැති බව දුක්ඛ. දුකයි නෙමෙයි. රෝග. හොඳයි, රෝගයක් ඔබට තියෙනවා, ඔබ ඒක තියාගෙන ඉන්න කැමතිද? වහාම රෝගයට ප්‍රතිකාර කරන්නේ මිදෙන්න. රෝගයක් වශයෙන් කෙනකේ තේරුම එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න ඕන දෙයක් වශයෙන්. ඇයි මේ? Taman දන්නේ නැති කාලේ හදාගත්ත මෝඩකමයි මේ දුක් ගෙනත් දෙන්නේ. අර චිත්තාභ්‍යන්තරේ පවතින ආ ශේෂය විසින් තමයි මේ විතර්කය ගෙනත් දෙන්නේ. ඔබ වෙහෙතටපත් කරන්නේ, ඔබට විඳවන දුකක් ලබා දෙන්නේ. ඒක තේරුණා නම් මේ මායя නැත්තම් මේ Taman ළඟ තියෙන කෙලෙස් ටික නසා ගන්න ඕන. නසා ගන්න නම් ඒක ප්‍රිය කරලා බෑනේ. සරවගඩියක් වශයෙන්. සරවගඩියක් තියාන පාර යන්න කැමති නෑනේ කවුරු. ඔක පළලායින් කරගන්න, හොද කරගන්න කැමති වෙන්නේ. අර ප්‍රතික්ෂේප කළ යුතු කියන අර්ථයට උදාහරණ ටිකක් මේ තියෙන්නේ.
මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් හටගන්නා වූ මේකට එකතු නොවිය යුතු දෙයක් කියන්න මේ පෙන්වන්නේ. හුලක් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සල්ලතෝ අගතෝ. සල්ලතෝ හුල කියන වචනේ මට මතක් වෙන්නේ නැහැ මෙතන ආකාර දෙකකින් පාවිච්චි වෙනවා. හුල ගින්නක් වෙන්නත් පුළුවන් නැත්නම් උලක් කියන අර්ථය ගන්නත් පුළුවන්. පීඩාවක් ගෙන දෙයක් කියන අර්ථයෙන්. ඒ වගේම අගතෝ කියන්නේ දුකක් වශයෙන් කියන එක. ඒකෙම තියෙනවනේ වදේ. ඒ වගේම ආබාධයක් වශයෙන්. ආබාධයක් කියන එකේ තේරුම මොකද්ද? ආබාධේ වහාම මිදෙන්න ඕන. ඒ වගේම අනුන්ගේ දෙයක්. පරතෝ. අනුන්ගේ දේවල් තියාගන්න බෑ, අයිතියක් නැහැනේ. ඒක අනුන්ට දෙන්න ඕනේ ඊට ඉක්මනින්. අතහැරිය දෙයක් කියන එක. මායයට අයිති දෙයක් නේ, දුකට අයිති දෙයක්. ඒ නිසා අපි මිදෙන්න ඒකෙන් අතහරින්න ඕන. පලෝක ධම්මං කැඩිලා බිඳලා යන දෙයක්, පවත්තන්න බැරි දෙයක් කියන අර්ථය. ශුන්‍යතෝ අන්න තව වචනය. අන්න ආවර්ථය. ඒක මොහොතට ආපු දෙය මගේ මම මගේ ආත්ම කොට ගන්න බැරි. ශුන්‍යං අත්තනේනවා අත්තනියේනවා මට සහ මට අයිති නැති දෙයක් වශයෙන්. නිවන ශූන්‍යයි නෙමෙයි, පංච උපාදානස්කන්ධය මමත්වයෙන් ශූන්‍යයි කියලා අද ඊයේ නෙමෙයි මම කියන්නේ. කරගන්න ඕනේ. අනත්තතෝ අවසන් වශයෙන්. ඒ කියන්නේ බැහැර කළ යුතු දෙයක් කියන එකනේ. අනිත්‍ය නම් අනාත්මයිනේ. තමා වසඟේ පවත්වා ගත නොහැකි කියන අර්ථය ගන්න නැතිව එකතු නොවිය යුතු, ආත්මකට ගත යුතු නැති, නිදහස් යුතු දෙයක් වශයෙන්. ඔය 10ම හිතා ඉන්න වෙලාවක් නැහැ. මේක තනි වචනෙන් කියන්නේ උන්වහන්සේ උපාදීයමානෝ බික්ඛු බද්දෝ මාරස අනුපාදීයමානෝ මුත්තෝවා. අර උපාදාන කර නොගැනීමෙන් එකතු නොවීමෙන් මේ වැඩේ පටන් ගන්න වෙනවා. දැන් භාවනාවක් වශයෙන් කියන එකේ තේරුම නැවත නැවතත් කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී මේකට එකතු නොවෙන්න. එකතු නොවීම වඩන එක තමයි විදර්ශනා වඩනවා කියලා කියන්නේ. ඉතින් අපි පවට එකතු වෙලා, පිනට එකතු වෙලා ඊට පස්සේ භාවනාවටත් එකතු වෙන්න පාරක් හදා ගන්නවා. පව තුළින් පංච උපාදානස්කන්ධය හදාගෙන අපාය යනවා. පින තුළින් පංච උපාදානස්කන්ධය හදාන දිව්‍ය ලෝක යනවා. ධ්‍යාන තුළින් පංච උපාදානස්කන්ධය හදාන බඹලෝ යනවා. එකතු වීමේ වරද්ද දැක්කේ නැහැනේ කවුරුත්. බුදුවරයා පහළ වෙන තුරු බුදුවරු හෙලි කරන තුරු බැරි වුණා. දැන් ඊට පස්සේ ටිකක් තියෙනවා කෙටි කරන්න ඕන ටිකක්. දැන් මේක දැනගත්තාම පංච උපාදානස්කන්ධය නේද තියෙන භාවනාව. ඒක ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් ස්වභාවික හට ගන්නා වූ ත්‍රිවිධ විතර්කය. 아무තෙන් ආයේ ලැස්තින්න ඕන නැහැ නේ ඇඳුම් පැළඳුම්. ස්වභාවික ජීවත් වෙනකොට ස්වභාවිකව හංගලා තියන්න බෑ. හංගලා තියෙන එක්කෙනා එළියට එනවා. එයා තමයි ඔබ කියන්නේ මගේ මායя. ඉතින් මායයට එකතු වෙලානේ පුරුදුනේ රටේ හැමතැනම අපි දකින්නේ ඒකනේ. ඔය මාධ්‍ය තුල කරන සංදර්ශනවලදී. වෙලෙන්දත් එකතු වෙනවා, ගොවියත් එකතු වෙනවා, ව්‍යාපාරිකයත් එකතු වෙනවා, දේශපාලනඥයත් එකතු වෙනවා. අතමිට භික්ෂුවත් එකතු වෙනවා පේනවා. මේ පෘථග්ජන භාවයේ ලක්ෂණ අපි දකින්න හැටි. ඒක අර භික්ෂුත්වයට ගැලපෙන්නේ නැහැ කියන්නේ. සැබෑ භික්ෂුත්වය කියන්නේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට එකතු නොවීම. ඉතින් එකතු නොබව කයෙන් වචනෙන් හැදරීම් වලින් පෙන්නනවානේ. කුඩ වලින් දමලා ගහනවා පෙන්නනවා, අරුම්මුන් කියලා කතා කරනවා පෙන්නනවා. එතකොට අර ප්‍රිය වචන බිඳිය ගියා. අර ද්වේෂයේ ක්‍රියාත්මක වුණා, පහර දෙන්න යනවා. අපිට ඉතින් ගැටලුවක් නැහැ. මොකද පුහුදුන් සමාජයේ බැවින් මොන ඇඳුම හිටියත් අපට සමාව දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි දකිනවා ඒක මොකද්ද කියලා. දැන් මෙහෙම බලනකොට ආර්ය මාර්ගයට පැමිණෙනවා. ඔන්න තේරුණාම දැන් අර සෙවෙන්න පටන් ගන්නවානේ. සෝත ආපන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. සෝතාපන්න මාර්ගය දැන් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා මාර්ගෙ නෙමෙයි. තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, පස්ස නැහැ, වේදනා. එතකොට මාර්ගය. එතකොට භව නිරෝධෝ ඵලය.
හැම විටම භව නිරෝධ මාර්ගඵල කියන්නේ මාර්ගඵල නෙමෙයි මාර්ගඵල එකක් නෙමෙයි මාර්ගය ගත්තාම ලැබෙන නිර්වාණය සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් ඵලය. දැන් සෝවාන් වන පුද්ගලයා තවදුරටත් සැඳී සිටමින් තවදුරටත් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන අනුසය එනම් කාම රාග ව්‍යාපාද. අන්න කාම විතර්ක ව්‍යාපාද විතර්ක කියන්නේ ඒකනේ. දැන් එකතු නොවීමෙන් තුනී කිරීම නැමැති මාර්ගයේ ඉන්න බව තවත් කෙනෙක් දනී ඒ බඳු කෙනෙක්. නැත්නම් අනිත් අය දන්නේ නැහැ. පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. නමුත් Tamanට එහි සුන්දරත්වයක් තේරෙනවා. Tamanට සතිය තෙන්න ඇවිදින් තිබෙනවා නම් එකතු නොවී ඉන්නට ඔහු හරි කැමතියි. මොකද එකතු නොවීමෙන් අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ පාරයාගෙන් මිදෙන්න මට පුළුවන් මේ ජීවිතේම කියන එක 50කට 60කට 75කට වඩා ඊට පස්සේ විශ්වාසයි. මේ නේද බුදුන් වහන්සේ වදාළ මාර්ගය කිව්වහම දවසක් කඳුළු හෙලහෙලා අඬයි සතුටින්. මේක හොයාගන්න බැරුව නේද මේ කැලෑ ගානේ ඇවිද්දේ කියලා. පොත්පත් පෙරළුවේ ඉගෙන ගත්තේ භාවනා කරුවේ මේ වෙන්න ඕන පාර දන්නේ නැති නිසා නේද කියලා. මොකද ඕක තේරුණ දවසේ මගේ හැසට කඳුලක් ආව නිසා මම එහෙම කියන්නේ. මෙච්චර සරල දෙයක් නේද මේ වහලා තියෙන්නේ කියලා. මේ මිනිස් සමාජයේ මොන එකකට මේ තරම් දුකටපත් කරනවද මේ ධර්මයේ වහගෙන ධර්මයේ සරණින් ගොඩ එන්න පුළුවන් හැකියාව තිබේදී කියලා. කම්පාවක් නෙමෙයි සතුටු කඳුලක්. බුදුවරු හොයාගත්ත දේ අනුගමනීය ප්‍රතිපදාව පිළිබඳව විශ්වාසය. ඕවා තේරුම් අරන් තමයි මේකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ, ගිහි පැවිදි ભેදයක් නැහැ, දවල්ක් රැයක් නැහැ කියලා කියන්නේ. තැනක් නැහැ කියලා. නිින්ද හැරුණ විට. ශේස්ත්‍රයට බාධාවක් නැහැ, ශේස්ත්‍ර යහපත් වෙන්න වෙනවා. එහෙනම් කාමරාග ව්‍යාපාද නැවත නැවතත් කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ එනකොට එකතු නොවීමේදී අර ක්ලේශ ධර්මයන් තුනී වෙන්න පටන් ගන්නවානේ. එහෙනම් එන ප්‍රමාණය අඩු වෙයි. ඒක තමයි තුනී වෙනවා කියන්නේ. දැන් සකදාගාමි කියලා කියනවා. තවදුරටත් තියෙනවා නම් Tamanට තේරෙවි වෙන බව. නැති වෙන කල්ප බලන්න ඕනේ. නැවත නැවතත්. එදාට ගැටෙනකොට බාහිරින් ගැටෙනකොට ඇතුළතින් එන්න නැත්නම් Tamanට තේරෙවි Tamanගේ ඇතුළත කාමරාග ව්‍යාපාද ශූන්‍ය වෙලා කියලා. එතකොට Tamanට තේරෙවි Taman අනාගාමී වූ ඵලයෙන් නිවිලා තැනසීලා ඉන්න බවයි කියන එක. තව එහාටත් මේ සුතවන්ත සූත්‍රයේ සීල සූත්‍රයේ හැම රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිද්‍යාව කඩාගෙන නිවන් දකින්න ඕන කියලාම උගන්වන්නේ නැහැ ඉස්කෝල පොතේ සහ පිරිවෙන් පොතේ තියෙන. මේකෙම තියෙනවා කේමක සූත්‍රයේ එහි සඳහන් වෙනවා මේ අනාගාමි සරහත් ඵලය අතර ලෝභ නැති දේශ නැති මොහයක් තියෙනවා ඒකයි තව මට ඉතුරු කියලා. මේකෙම තියෙන මේක මේ පොතේ අනිත් ග්‍රන්ථයේ තියෙන එකේ තියෙනවා උදකූපම් පුද්ගල සූත්‍රයේ අනාගාමි පුද්ගලයා ඒ අනාගාමී ඵලෙන් උපපාතික වෙලා සුද්ධාවාසවල අමුතුවෙන් වඩන්න භාවනාවක් නැහැ ස්කන්ධ නිවි යන සිදු වෙනවා කාමරාග ව්‍යාපාද මේ රූප රාග මානුද්දච්ච කැඩිල්ලක් නැතුව සසරින් මිදෙනවා කියලා තියෙනවා. ඒ නිසා අපි මේ කොහෙන්ද හදාගත්ත කවුද උගන්වපු දන්නේ නැති කෙනෙක් හදාගත්ත වැරදි පෙළදහමක් කරන්න බැරි දෙයක් බවට පත් කරන වද විඳින්න නැතුව මොකද ඒක කරන්න රූප රාග උපදින්න ඕන උපදින්න නම් කැලේට ගිහින් කෙලස් යටපත් කරන්න ඕන ආයෙත්. මේ කෙලෙස් නැසානේ නේකේ ආයෙ මොකටද යටපත් කරන්නේ? ඒ නිසා ආර්ය මාර්ගය වෙනයි අනාර්ය මාර්ගය වෙනයි. මේවා කතා කරන්න ඕන දේවල් නෙමෙයි. මේ මෙතෙන්ද ගෙනත් අරින්න ඕන. කැලේ පාදාගෙන ගෙනත් අරිනවා පාරට. දැන් පාර දිගේ යන්න ඕනනේ. ඔය බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් කලේ ඔය කැලේ පාදලා පාරට ගෙනත් දාපු එක. ආර්ය මාර්ගයට. දැන් ඔවුන් ආර්ය මාර්ගයේ බමතර හැසිරෙනවා. ඔවුන්ට කිරිහා පැනිසේ ප්‍රියව සහෝදරයා සහ සහෝදරිය සැමී සහ බිරිඳ එහෙම නැත්නම් අසල්වාසීන් සමග හැම දෙයක්ම දුක තුනී කරගන්න මාර්ගයක් වශයෙන් යොදා ගන්න පුළුවන් නම් අර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් ලක්ෂ 8න් 5ක් විදසුන් වැඩුවා කියන කතාව බොරු වෙනවද? දැන් පෘථග්ජන සමාජයේ හැම දෙයක්ම යොදාගන්නේ තුනී කරගන්න මේ ගිනි කෙලි සම්දර්ශනයක් බවට පත් කරගන්න. පාරවල් අයිනේ හන්දි ගානේ ඔය හැන්දෑවට ඇහෙන්නේ. තව බීමත්කමත් ඔකට උදව් උපකාර වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික ගිනි කෙලි සම්දර්ශනය. පිටපැත්තට පේන්නේ ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, වලි ගන්න මේ යන ඒවා තමයි අර ගිනි කෙලි සම්දර්ශනයේ ප්‍රතිඵල. ඒවත් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයට එකතු වීමේ ප්‍රතිඵල. පමාද විහාරිත්තේ පේනවා ලෝකේ අපට හොඳට.
හරි. ඔබට මේ කරුණ දැන් තේරුණාද? ඔබ ඉල්ලුවේ කුමක්ද? මේ භාවනාවක් අයුරින් භාවනාවක් කියන්නේ වඩනවා කියන එකනේ. එතකොට ඔබට දැන් තේරෙනවද නිින්ද හැරෙන විට සෑම ඉරියව්වක්ම මේක තේරුම් ගත්ත පුද්ගලයාට තමන් කරන වැඩේට බාධාවක් නැමෙයි විතර්කයක එකතු නොවීමට සිහිය පවත්ව යන්න ඕන කියන එක. දැන් සිහිය පිහිටුවා ගැනීම සතිපට්ඨානය ස්කන්ධ පංචකය ආත්මකට නොගන්ට. පස්කන්ධ පාංචේ උපාදානයෙන් මිදෙන්න මමත්වෙන් නොගන්ට. යන්න ඉස්සරහට. යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරින්සති. ඔබ වෙනුවෙන් සත්‍යක් බවට පත් වෙනවා නියතයි. අපට ඕන මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ ભેදෙන්තරව ගිහි පැවිදි වශයෙන් උදව් උපකාර කරගන්නා ධර්ම දාණයෙන් සාමිස දාණයෙන් සියලු දෙනා දුකින් නැත මිදෙන මාර්ගය යන අය බවට පත් වෙන්න අවශ්‍ය කරුණක්. ඒක වෙනමත් සූත්‍රයක සඳහන් වෙලා තිබෙනවා. බහුකාර කියන සූත්‍රයේ බොහෝ උපකාර කියන එක ගිහියන්ගෙන් පැවිද්දන්ට පැවිද්දන්ගෙන් ගිහියන්ට ධර්මීය දානීය බව ධර්මීය තියෙන කෙනා ආමිෂ දානීය තියෙන කෙනා දෙගොල්ලම එකතුලා දුකින් මිදෙන්න කියලා තියෙනවා. වරුණාම කැලේට ගිහින් දුකින් මිදෙන්න කියලා නෑ බහුකාර සූත්‍රයේ. එහෙනම් හැමෝටම එහෙනම් මේක තේරෙන්න ඕන ධර්ම දානය තුල. එබැවින් ඔබට පැවරෙන වගකීමක් ඒ අනුගමනීය ප්‍රතිපදාවක්. අනුගමනීය ප්‍රතිපදාවට එන්න පුළුවන් සුතවන්තයෙක් බවට පත් වෙන්නට කරුණ අවබෝධය ධර්ම ශ්‍රවණයේ හේතු වේවා. අනුගමනීය ප්‍රතිපදාව තුළ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ වෙන්නා වූ මේ සුන්දර සැනසීමට හිමිකරුවෙක් කියන්න ඔබට ඉහාත්ම වශයෙන්ම ලැබේවා යන සුභාශිංසනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ගුණවතී විතාන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි. අපේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය සහ නිවන මරණයෙන් පසු නොවන බව සහ මේ මොහොතේ භාවනාව කියන කාරණයට සාධාරණ ඉටු කරන්න අපි සුතවන්ත සූත්‍රය පාවිච්චි කළා. අරමුණ කාලකට පෙර දායකත්වයේ දරූ අය අතරින් වෙන්වන නයනසේන හිරිපිටිය මහතාටත් දර්ශනී ප්‍රියන්කා දියණියටත් පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ධර්ම දානමේ කුසලයක් වේවා. ගෙවන මේ සංසාර දුකින් ඈතර වීම සඳහා ධර්මඥානෙ වඩා ගැනීම උදෙසා මේ ධර්ම දේශනාවේ හේතුපාරමිතක් වේවා. ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට ධර්මඥානෙ වැඩෙත්වා. අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් මෙවැනි ධර්ම දේශනා ඉදිරි කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ ලැබේවා කියලා උන් ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ටත් ඔබේ පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහය දැක්වූ ඔබ සහ සවන් දුන් හැමටත් මේ සුතවන්ත භාවයට පත්වීම තුළ ඉහාත්ම වශයෙන්ම පරමාර්ථ තත්ත්වයේ බුදුන් දකින්ට මැටි පිළිමේ නෙවෙයි ශරීරේ නෙවෙයි ධම්මකාය තුළින් බුදුන් දැක නිවන් දකින්නට මං පෙත් සෑදේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං